හරි මම දැන් ඔයාලා එක්ක සාකච්ඡා කරන්න යන්නේ ඔයාලගේ ස්ක්‍රීන් එකේ පේන මූල ප්‍රකාශ පිළිල කිරීම හා ඉදිරිපත් කිරීම සම්බන්ධව අපේ උසස් පෙළ විෂය පත්‍රයට අදාළ වන්නා වූ කරුණු කිහිපයක්. එතෙන්දි මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන මුලින්ම. දැන් මමත් ඔය 2020 අවුරුද්දේ රට වහල් තිබුණු කාලේ සමහර අය කරපු YouTube එකේ දාපු වීඩියෝස් ඒවා බැලුවා. සමහර ගුරුවරු ගිණුම් කරන ප්‍රමිතියක් ගත්තම ප්‍රමිතියේ ආරම්භයේ ඉඳලා අර වරලත් ජනකාධිකාරී ආයතනය විසින් ප්‍රකාශයට පත් කරපු සියලුම කරුණු ටික බෝඩ් එකකට අරගෙන හරි නැත්නම් ස්ලයිඩ් ෂෝ එකක් කරගෙන හරි විනාඩි 30ක 40ක හොඳ සාරවත් ප්‍රසන්ටේෂන් එකක් කරලා තිබුණා. ගොඩක් අය එහෙමයි ප්‍රමිතියක් හඳුන්වා දෙද්දී මහා විස්තරාත්මක හොඳ සාරවත් ප්‍රසන්ටේෂන්ස් කරනවා. වෙලාවක් තියෙනවා නම් ඒව බැලුවට කමක් නැහැ. නමුත් මමත් ලංකාවේ වාණිජ්‍ය අංශයෙන් පිළිගත්ත විශ්වවිද්‍යාලයක් වෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොමර්ස් කරපු ළමයෙක්ට යන්න පුළුවන් ඉහළම උපාධිය වන ගණකාධිකරණය පිළිබඳ උපාධිධාරියෙක්. මම 2011 අවුරුද්දේ ජපුර කැම්පස් එකෙන් අවුට් වෙන්නේ. ඒ වගේමයි වරලත් ගණකාධිකාරී ආයතනයේ ගිණුම්කරණය පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබපු කෙනෙක්. ඉතින් මටත් පුළුවන් මගේ ළඟත් කරුණු කාරණා තිබෙනවා මම ලබාගත් සටහන් ටික තිබෙනවා අවශ්‍ය නම් ඔබට දෙන්න පුළුවන්. නමුත් අපි දැනගන්න ඕන අපි යන තැනට ගැළපෙන ටික විතරක් අරගෙන යන්න. ඒ නිසා උසස් පෙළ කියන්නේ එක තරඟකාරී විභාගයක්. ඒ විභාගෙදී අපිට තව විෂයන් දෙකක් තියෙනවා. ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය. මේ විෂයන් තුනම එකතු කරගෙන අපි මේ යන ගමනේ අනවශ්‍ය දේවල් කරගහගෙන යන්න ගියොත් අපේ බර වැඩි වෙනවා අපිට මතක තියාගන්න තිබෙන හැකියාව අඩු වෙනවා ඒවත් එක්ක අපි අනවශ්‍ය දේවල් වැඩිපුර පාඩම් කරන්න ගියොත් අවශ්‍ය දේවල් ටික අපේ මග හැරෙන්න පුළුවන්. ඒ නිසා මම ප්‍රමිතියක් ගත්තම මගෙන් ඉගෙන ගත්ත පරණ ගෝලයෝ දන්නවා මම අනවශ්‍ය වැල්වටාරම් ඕනට වඩා සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මොකද අද ඔයාලා ළඟ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් ඔය ඕනම ප්‍රමිතියක අංකයක ටයිප් කරාම ඊට අදාළ නෝට්ස් ටික වරලත් ගණකාධිකාරී ආයතනයේ ලින්ක් එකක් හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අවශ්‍ය තරම් කියව ගන්න පුළුවන්. ඒවා ආයේ අපේ පන්ති වලට ගෙනල්ලා ටියුට් එකකට ගෙනල්ලා ලොකු පැය ගාණක් අරගෙන සාකච්ඡා කළා කියලා තේරුමක් නැහැ. මොකද ඒව විභාගෙදී අපෙන් ප්‍රශ්න වලට අදාළ කරගන්නේ නැත්නම්. ඒ නිසා මම ඔන්න මූල ප්‍රකාශන පිළිල කිරීම හා ඉදිරිපත් කිරීමට අදාළව අපේ උසස් පෙළ විභාගයට අදාළ වන්නා වූ සීමිත කරුණු ටිකක් සාකච්ඡා කරන්නයි යන්නේ. එතෙන්දි මුලින්ම කියන්න ඕන අපේ රටේ දැන් ගිණුම්කරණය පිළිබඳව නියාමනයක් කරන්නේ වරලත් ගණකාධිකාරී ආයතනය. කොළඹ ඔයාලා දැන් වරලත් ගණකාධිකාරී ආයතනයේ තිරතන දන්නේ නැතු වුණාට හැමෝම වගේ දන්නව නේද? පොත් ගත්තත් නොගත්තත් BMICH එකට පහුගිය දවස්වල යන්න ඇතිනේ. ඒ BMICH එකට අනිත් පැත්ත ඉඩමේ තමයි වරලත් ගණකාධිකාරී ආයතනය පිටලා තියෙන්නේ. අපි කොමර්ස් කරපු අය විදියට උසස් පෙළෙන් පසුව ගොඩාක් අය තෝරගන්න අපි කියන්නේ CA කරනවා කියලා, චාර්ට් කරනවා කියලා එහෙම නැත්නම් කියන්නේ අපි දන්න සිංහලෙන් කියන්නේ චා කරනවා කියලානේ කියන්නේ. ආන්නේ විභාගෙ ලියද්දී අපිට මඟ පෙන්වීම කරන ආයතනය තමයි වරලත් ගණකාධිකාරී ආයතනය. ආයතනය තමයි ওই චාර්ට් විභාග පවත්වන්නේ. ඒ ආයතනයට පාර්ලිමේන්තු පනතක් මගින්ම අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය දීලා තියෙනවා ගිණුම් කරන ශේෂ්ත්‍රයේ නියාමන බලධාරියා වශයෙන් ක්‍රියාත්මක වන්න. දැන් තව පැහැදිලි කළොත් අපේ රටේ සිවිල් නීතිය සම්බන්ධව ආයතන කීපයක් වැඩ කරනවනේ. උසාවිය සහ පොලිසිය. පොලිස් දෙපාර්තමේන්තුවේ අපිට සිවිල් නීතිය මොනවා හරි ගැටලුවක් ආවොත් අපිට මුලින්ම මතක් වෙන ආයතනේ පොලිසියනේ. අන්න ඒ වගේ ගිණුම්කරණය සම්බන්ධව ඉන්න එකම පොලිස් නිලධාරියා තමයි වරලත් ගණකාධිකාරී ආයතනය. ඒ ආයතනයේ කමිටු දෙකක් තිබෙනවා. අප විසින් ගිණුම්කරණයට අදාළව නියාමනය කිරීම කොහොමද කරන්න කියලා අපට මඟ පෙන්වීම දෙන්න. ඒක තමයි එකක් දීලා තියෙනවා මම නෝට් එකට ගිණුම් කරන ප්‍රමිත කමිටුව. මේ ගිණුම් කරන ප්‍රමිත කමිටුවෙන් කරන්නේ අවශ්‍ය රටට අවශ්‍ය ගිණුම්කරණයට අදාළ ප්‍රමිත හඳුන්වා දීම, සංශෝධනය කිරීමක් තියෙනවා නම් සංශෝධනය කිරීම, අනවශ්‍ය ප්‍රමිතියක් තියෙනවා නම් ඒවා අවලංගු කිරීම වැනි කටයුතු තමයි ප්‍රමිත කමිටුවෙන් කරන්නේ. දැන් ගිණුම් කරන ප්‍රමිතියක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කළොත් අපි ගිණුම් කටයුතු පවත්වාගත යුතු ආකාරය දක්වන නීති. ඒ තමයි ගිණුම් කරන ප්‍රමිත කියලා අපි සලකන්නේ. ඒවා නෛතික දේවල්. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි
ගිණුම් කරණයේ යෙදিলা ඉන්නවා නම් ඒ ප්‍රමිතේ ආයේ නීතියේ කියන ආකාරයටම වැඩ කරන්න ඕන. ඒ වගේමයි වරලත් ගණකාධිකාරී ආයතනයේ සමාජිකයන් විසින් තවත් කමිටුවක් පිහිටවගෙන තියෙනවා. මොකද්ද? ගිණුම් කරන හා විගණන ප්‍රමිත අධීක්ෂණ කමිටුව කියලා. මේකෙදි කෙරෙන්නේ පළවෙනි ප්‍රමිත කමිටුවෙන් කරන්නේ අපිට රටට ප්‍රමිත හඳුන්වා දීම, සංශෝධනය කිරීම, අවලංගු කිරීම වගේ දේවල්නේ. ඊළඟට ප්‍රමිත අධීක්ෂණ කමිටුවෙන් බලනවා අපි විසින්, ඒ කියන්නේ ආයතන විසින් රටේ පවත්නා ප්‍රමිත වලට අනුකූලව කටයුතු කර තිබේද කියලා. ඒ කියන්නේ වාර්ෂිකව ආයතනවල ගිණුම් ප්‍රකාශන පරිශීලනය කරලා පරීක්ෂා කරලා බලනවා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් කරන්න කියවූ ආකාරයටද මේ ගිණුම් කරන කටයුතු සිදු කරලා තියෙන කියලා. දැන් එවැනි දේවල් අපි අත්පසු කරනවා නම් අපට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම දක්වා වුණත් යන්න වරලත් ගණකාධිකාරී ආයතනයට බලය තියෙනවා. නමුත් ඒ සම්බන්ධව දැන් මම වරලත් ගණකාධිකරණය ඉගෙන ගනිද්දී සහ මම ජපුර කැම්පස් එකේ කවුන්ටන්සි ඩිග්‍රී එක කරද්දී මට ඒ සම්බන්ධව දැනුම ලබා දුන්නා. ඒ දැනුම අරගෙන ඔයාලත් එක්ක මෙතන කතා කළා කියලා ඒකෙන් ඔයාට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයා ඉගෙන ගන්න යන්නේ වරලත් ගණකාධිකරණ විභාගයට පෙනී සිටින නෙමෙයි. උසස් පෙළ විභාගයට පෙනී සිටින. ඒ නිසා උසස් පෙළ පන්තිට අවශ්‍ය ටික විතරක් මම කියනවා. උසස් පෙළෙන් පසුව මේ ප්‍රමිතය පිළිබඳ තවදුරටත් වැඩිදුරට හදාරද්දී උපාධියක් කරද්දී හෝ වරලත් ගණකාධිකරණ ඉගෙන ගනිද්දී ඔය කියන්නා මම අර කලින් කිව්ව නීති කටයුතු කරන්නේ කොහොමද, ප්‍රමිත කමිටුවේ කී දෙනෙක් ඉන්නවද, පත් කරන්නේ මොන බලධාරියා විසින්ද, ඒවට දැනගන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රමිතංක එකෙන් අපට සංකල්පනාත්මක රාමුවක් කියලා දෙයක් හඳුන්වා දීලා තියෙනවා. මූල්‍ය වාර්තාකරණය සංකල්පනාත්මක රාමුවක් අනුව සිදු කරන්න ඕන කියලා අපට පැහැදිලි කිරීමක්, මඟ පෙන්වීමක් මේ ප්‍රමිතය හරහා කරනවා. බලන්න අපේ නෝට් එක දීලා තියෙනවා මම. පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණෙහි පරමාර්ථ හා සඳහා යොදා ගන්නා සංකල්ප පිළිබඳ පැහැදිලි කිරීමක් මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුවෙන් සිදුවේ. ඒ අනුව සංකල්පනාත්මක රාමුවේ පරමාර්ථ පහත පරිදි වේ. ඒකාකාරී සංකල්ප පාදකව ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත සංවර්ධනයේදී ඒ සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පාලක මණ්ඩලයට සහාය වීම. ඒ කියන්නේ අපේ රටේ ක්‍රියාත්මක වන්නා වූ සියලුම ආයතන වරලත් ගණකාධිකාරී ආයතනයේ කියන්නා වූ සංකල්ප පදනම් කරගෙනම වැඩ කරද්දී ඔන්න හැමෝම ඒකාකාරී මට්ටමකට එනවා. ඒ කියන්නේ සෑම ආයතනයක්ම කිසියම් නිශ්චිත කරුණක් තිබේ නම් ඒ වාර්තා කරන්න මඟ පෙන්වීම ලබා ගන්නේ වරලත් ගණකාධිකාරී ආයතනයේ කිව්ව ආකාරයට. එතෙන්දී හැමෝම එක රාමුවකට එක පාරකට වැටෙනවා. ඒක තමයි මෙතෙන්දී ආයතනයට වරලත් ගණකාධිකාරී ආයතනයට අවශ්‍ය වෙන්නේ. දැන් මෙතෙන්දී අපි හැමෝම එක විදියකට නම් වැඩ කරන්නේ අපි හැමෝටම පොදු වන ආකාරයේ නීතියක් හදන එක වරලත් ගණකාධිකාරී ආයතනයට පහසුයි. දැන් මේ දවස්වල නැගලන කතාවක්නේ එක රටක් එක නීතියක් කියලා. අන්න ඒ වගේ කතාවක්. අපි එක නීතියකට රටේ ඉන්න සියලුම පුරවැසියන් අනුගත වෙන්න කැමති නම් රටේ නීති සම්පාදනය කරන අයට පහසුයි. ජාති අනුව ආගම් අනුව මෙයාලට එක නීතියක් මෙයාලට එක නීතියක් කියලා හිතුනාම මොකද වෙන්නේ? නීති සකස් කරන අයට ගැටලු රාශියක් එනවා. එක කණ්ඩායමකට එක නීතියක් හැදුවම අනිත් කණ්ඩායමකට ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. ඒකට අකමැති වෙන්න පුළුවන්. එතකොට දෙගොල්ලම සතුරු වෙන ආකාර නීති හදන්න ගියාම හරි අමාරු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කතාවක් තමයි මෙතන කියන්නේ. මෙතෙන්ද කියන්නේ දැන් ඒකාකාරී සංකල්ප පදනම් කරගෙන ඒ කියන්නේ හැමෝම ඒකාකාරීව කටයුතු කරන්න හැම ආයතනයක්ම පෙළගස්සවලා තියෙනවා. එහෙම පෙළගහවුණු ආයතනවලට අවශ්‍ය ප්‍රමිතයක් අලුත් නීතියක්, ප්‍රමිත කියන්නේ ගිණුම් කරන නීතියක් කියලා ඔලුත් ගන්නකො, ප්‍රමිතයක් ගොඩනගන්න වරලත් ගණකාධිකාරී ආයතනයට හරි පහසුයි. ඒ පහසුව ඇති උනේ කොහොමද? අපි සංකල්පනාත්මක රාමුවක් ෆ්‍රේම්වර්ක් එකක් ඇතුලේ වැඩ කරන නිසා. දෙවැනි පරමාර්ථය තමයි මේ සංකල්පනාත්මක රාමුවේ. ඒ කියන්නේ සංකල්පනාත්මක රාමුව කියන්නේ කිසියම් නිශ්චිත රාමුවක්, ආකෘතියක් අපට දීලා තියෙනවා. මේ ආකෘතිය තමයි accounting process එක වෙන්න ඕන කියලා අපිට බලපෑම් කරනවා. ඒ කියන්නේ ගිණුමක් නම් ගිණුමේ දකුණු පැත්ත හර පැත්ත, වම් පැත්ත බැර පැත්ත. ඒක හැමෝටම පොදුයි.
ඊළඟට ආදායම් ප්‍රකාශනයක් නම් ආදායම කොහෙද ලියන්නේ, වියදම කොහෙද ලියන්නේ, ආදායමෙන් වියදම අඩු කරලා පෙන්වන්නේ කොහොමද, ආදායම් ප්‍රකාශනයේ උඩින් නම ලියන්නේ කොහොමද කියන එක සෑම ආයතනයකටම පොදු ආකෘතියක් හඳුන්වා දීලා තියෙනවා. ඒ ආකෘතිය තමයි අපිට වැඩ කරන්න වෙන්නේ. අපි අකමැති වුණත් ඒ ආකෘතිය පාවිච්චි කරන්න දෙයක් නැහැ. රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුගත වුණාම මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් වරලත් ගණකාධිකාරී ආයතනයට පහසුයි, නැත්නම් රටේ ගණකාධිකාරී ආයතනයේ පාලක මණ්ඩලයට පහසු වෙනවා අපව හසුරවන්න. දෙවැනි සංකල්පනාත්මක රාමුවේ පරමාර්ථය තමයි කිසියම් ගනුදෙනුවක් හෝ වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ වෙන ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියක් නොමැති විට හෝ කිසියම් ප්‍රමිතියකින් ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීමක් කළ හැකි විටක මූල ප්‍රකාශන පිළිල කරන්නන්ට ඒකාකාරී ගිණුම් කරන ප්‍රතිපත්ති සංවර්ධන සඳහා සහාය වීම. උදාහරණයක් කිව්වොත් සමහර සිද්ධීන් සම්බන්ධව අපේ රටේ ගිණුම් කරන ප්‍රමිතියක් නැති වෙන්න පුළුවන්. දැන් මේකට හොඳ දැන් සිවිල් නීතිවල ප්‍රශ්නකුත් තිබුණා. ඔයාලා අහලා ඇති ඔය සේපා ලේකනායක කියලා අපේ රටේ ඉන්නවා තවම ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවා. අර ඉතාලියේ ඉඳලා යාගේ දරු පවුල වෙනුවෙන් ඉතාලිය ගුවන් යානා ඉන්දියාවේ මනවත විදියට ගුවන් යානාවක් පැහැරගෙන අපේ රටට ගෙනල්ලා ලොකු කලබගෑනියක් කරලා තියෙනවා. ඔබ මේ අහන මම ඉපදෙන්න කලින් මම නම් මට මතක ඉපදිලාද මන්ද ටිකක් දැන් අවුරුදු ගණනාවක් පරණ සිද්ධියක් මම මේ කියන්නේ. දැන් ඒ කාලේ තිබිච්ච විහිළුව තමයි දැන් ඒ කියන්නේ සේපා ලේකනායක කියන පුද්ගලයා ගුවන් යානාවක් පැහැරගෙන අපේ රටට ගොඩබස්වන විට ගුවන් යානාවක් පැහැර ගැනීම සම්බන්ධව නිශ්චිත නීති ප්‍රතිපාදන රටේ තිබිලා නැහැ. ඒ කියන්නේ අපේ රටේ කෙනෙක් වෙන රටකට ගිහිල්ලා ප්ලේන් එකක් උස්සගෙන එයි කියලා නීති හදන කාලේ හිතලා නැහැ. නමුත් වෙන නීති හරහා පුද්ගලයන් පැහැර ගැනීම, බියවැද්දීම වගේ නීති හරහා ඒ පුද්ගලයා ඒ කාලේකට තිබූ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. නමුත් නිශ්චිතම කරලා කුසියම් පුද්ගලයෙකු පිට විදේශයක සිට ගුවන් යානාවක් හෝ දෙයක් පැහැරගෙන આવොත් කොහොමද කටයුතු කරන්නේ? ඒකටම හදපු නීතියක් තිබිලා නැහැ. වෙන නීති හරහා තමයි එයාව අත්අඩංගුවට අරගෙන එහෙම ගියා කියලා කතාවක් තියෙන්නේ. මමත් එක අහපු කතාවක්. නමුත් හොයලා බැලුවම විශ්වසනීයත්වයක් තිබෙනවා. අන්න ඒ වගේ තමයි දැන් අපේ රටේ සමහර ගිණුම් කරන කටයුතු සම්බන්ධයෙන් මේ වන විට නීතියක් නැත්නම්, එහෙම නැත්නම් ඇතම් සිද්ධීන් සම්බන්ධව විකල්ප කිහිපයක් තියෙනවා. දැන් උදාහරණයක් තව එකක් කිව්වොත් අපේ ගබඩාවේ තියෙනවා තොගයක්. තොගයක් කියන්නේ අපි දන්නවනේ විකුණන්න ගෙනාවු බඩු ප්‍රමාණයක් කියලා. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම මම සහල් වෙලෙන්තෙක්. එතකොට මගේ ගබඩාවේ තියෙනවා විකිණීම් පිණිස ලබාගත් සහල් තොග. ඒවා මිනුම් කරන්න, ඒවායේ වටිනාකම මෙච්චරයි කියලා පොතට ගන්න මට ක්‍රම කීපයක් තියෙනවා. අපි ඉස්සරහට තොග ප්‍රමිතිය ගැන ගනිද්දී ඔයාලට ඒක පැහැදිලි වෙනවා. දැන් අයිටම් ක්‍රමය, කාණ්ඩ ක්‍රමය ආදී වශයෙන් මිනු අවසන් තොගය මෙෂර් කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒවායින් තෝරා ගැනීමක් කරන්න සිදු වෙනවා. ඒ කියන්නේ මට ගිණුම් කටයුත්තක් වෙනුවෙන් පාවිච්චි කරන්න නීතියක් නැත්නම් හෝ කිසියම් ගිණුම් කරන කටයුත්තක් වෙනුවෙන් පාවිච්චි කළ හැකි විකල්ප කිහිපයක් තිබේ නම් මම කොහොමද වැඩ කළ යුත්තේ කියන එක මෙන්න මේ මූල ප්‍රකාශන වාර්තා කිරීමේ සංකල්පනාත්මක රාමුව හරහා අපට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් කියලායි මේකේ අස්තාවේ අදහස වෙන්නේ. ඊළඟට තුන්වෙනි පරමාර්ථය ප්‍රමිත අවබෝධ කර ගැනීමේදී හා අර්ථකථනය කිරීමේදී සියලු පාර්ශවයන්ට සහාය වීම. ඒ කියන්නේ ප්‍රමිතයක සෑම වචනයක් පාසාම ඒක පැහැදිලි කිරීමක් වරලත් ගණකාධිකාරී ආයතනයෙන් කරනවා. ඊළඟට කිසියම් ප්‍රමිතයක පරමාර්ථය, ඒක කොහොමද කටයුතු ආකාරය, ඒක අදාළ වන්නා වූ ගනුදෙනු මොනවද, මේ හැම දෙයක් මේ ප්‍රමිතයෙන් විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක නිකන් නීතියක් වගේ දෙයක් නේ. ඒකට මේ නීතිය අංග සම්පූර්ණයෙන්ම හදලා තියෙනවා. ඒක ඒ පරිශීලනය කරන අයට පහසුවක් වෙනවා. මෙන්න මේ ආකාරයට බැලුවම අපේ රටේ පවත්නා වූ සංකල්පනාත්මක රාමුව අපේ රටේ ගිණුම් කරන ශේෂ්ත්‍රය දියුණු කරන්නම වෙනුවෙන්ම කටයුතු කරන්නා මූලික අඩිතාලමක් වශයෙන් අපට සලකන්න පුළුවන්. හරි, ඊළඟට ඔන්න අපට සංකල්පනාත්මක රාමුවෙහි මෙහෙවර එහෙම නැත්නම් මිෂන් එක කියන්නේ විෂන් කියලා සංකල්පනාත්මක රාමුවක් ඇති කරගන්නා වූ හේතුව. ඇයි මේක අපිට අපේ රටට බිහි කරන්න ඕනුනේ කියලා මිෂන් එකේ කොටස් තුනක් දීලා තියෙනවා. පාරදර්ශතාවය ආරක්ෂා කරන්න. ඒ කියන්නේ පාරදර්ශභාවය කියන්නේ ඕනම කෙනාට විනිවිදභාවය කියලා කියන්නේ.
විනිවිදභාවය. ඒ කියන්නේ මෙතන රහසක්, බොරුවක්, වංචාවක් නැත. ඒ ගිණුම බැලුවම ආයතනයක ගිණුම බැලුවම ඒ ගිණුමේ රහස් නැහැ. බොරුවක් නොවේ බව අපට අවබෝධ කරගන්න පුළුවන් මේ සංකල්පනාත්මක රාමුවට අනුව අපි ගිණුම් තැබුවම. ගිණුම් කටයුතු භාවය, accountability එක. ඒ කියන්නේ අපි වග කියනවා අපේ ආයතනයේ දේපල සම්බන්ධයෙන් තොරතුරු ගන්නා පාර්ශවයට මේ සම්බන්ධව අපි දීලා තියෙන නිවැරදි තොරතුරු බව. ඒ කියන්නේ අපිට වගකීමක් තියෙනවා. දැන් අපි කියන්නේ account. ගිණුම් ඉදිරිපත් කරන පාර්ශවය. නැත්නම් ආයතනය ගමු. ආයතනයක මුදල් සම්බන්ධව කටයුතු කරන්නේ ගණකාධිකාරිවරයා වුණාට ඒ මුදල් වලින් මොනවද කළේ කියලා දැනගැනීමේ අයිතිය ගොඩාක් පාර්ශවයන්ට තියෙනවා. අපි කියනවා ඇල්මැති පාර්ශවයන් කියලා ඉගෙන ගත්තේ. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, වෘත්තීය සමිති, රාජ්‍යය, අනාගත ආයෝජකයන්, බැංකු. ඒ හැමෝම අපේ ගිණුම බැලුවම තොරතුරු ගන්නවා. දැන් උදාහරණයක් විදිහට හිතමු මෙහෙම මට තියෙනවා ආයතනයක්. මගේ ආයතනයේ ගිණුම වෙනස් කරලා ආදායම වැඩි කරලා වියදම් අඩු කරලා ලොකු ලාභයක් පෙන්නලා බොරු ගිණුමක් ඉදිරිපත් කළොත් වාණිජ බැංකුවකට වාණිජ බැංකුවකින් ඒ බොරු ගිණුම ඉදිරිපත් කිරීම නිසා මට ලෝන් එකක් දෙනවා. ඒ කියන්නේ මගේ සත්‍ය ආදායමට වඩා කිහිප ගුණයකින් ආදායමක් දක්වලා තමයි දෙන්නේ. මම මේ ලෝන් එක අරගෙන ඒ ලෝන් එක ගෙවාගෙන යන අතරවාරේ බැංකුව මගෙන් වාර්ෂික වාර්තා නිරන්තරයෙන් ගෙන්න ගන්නවා. මේක මේ මම කියන්නේ පොඩි ලෝන් එකක් ලක්ෂ 10ක 15ක නෙවෙයි මිලියන ගාණක් බිලියන ගාණක් වගේ ලෝන් එකක් ගත්තම ඒ ලෝන් එක සපයපු ආයතන ණය ගෙවන්නන්ට කියනවා වාර්ෂික ඔයාගේ ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්න කියලා. මොකටද මේ ණය ගෙවීමේ හැකියාව පරීක්ෂා කරන්න. මම එතෙන්දිත් කරන්නේ බොරුවක් නම් බැංකුවට ඉදිරිපත් කරන්නේ සාවද්‍ය තොරතුරු නම් මගේ ගිණුම් කටයුතු භාවය මගේ වගකීම මම ඉටු කරලා නැහැ. ඒ කියන්නේ මම අසත්‍යයක් පවසලා බැංකුව නොමග යවනවා. ඒක සංකල්පනාත්මක රාමුවේ මෙහෙවර උල්ලංඝනය කිරීම. ඒ නිසා අපට එහෙම බොරු සත්‍ය වාර්තා සකස් කරන්න සංකල්පනාත්මක රාමුවේ ඉඩක් නැහැ. හැම දෙයක්ම අර ගණනය කිරීම එක තැනකින් තවත් තැනකට ගිහිලා තවත් තැනකට ගිහිලා වගේ ලින්ක් එකක් හදනවා. ඊළඟට අපිට සාවද්‍ය තොරතුරු නිපදවීමේ හැකියාව ඒ හරහා අවහිර කරලා තියෙනවා. ඒකයි මේ සංකල්පනාත්මක රාමුවක් කියලා දෙයක් අපට හඳුන්වා දෙන්නේ. තුන්වෙනි මෙහෙවර තමයි මූල්‍ය වෙළඳපොළ කාර්යක්ෂමතාවය උසස් කිරීමට අවශ්‍ය ප්‍රමිත සංවර්ධනය. අපි හැමෝම ඒකාකාරීව වැඩ කරනවා. ඒ කියන්නේ වරලත් ගණකාධිකාරී ආයතනය දුන්න රාමුවට ඇතුළේ තමයි අපි හැමෝම ගිණුම හදන්නේ, අවසන් ගිණුම් සකස් කරන්නේ. එතෙන්දී එක් ආයතන අතර ගිණුම් සංසන්දනය කරලා එකම ආයතනයේ අවුරුදු කිහිපයක ගිණුම් සංසන්දනය කරලා බලන්න පුළුවන් මේ අපි හදන ගිණුමේ අඩුපාඩු තියෙනවද, අපි අනුගමනය කරන ප්‍රමිතවල මොනවා හරි තියෙනවද තව වැඩි දියුණු වෙන්න ඕන තැන්. අන්න ඒවා හඳුනාගෙන ඒ හරහා අලුත් ප්‍රමිත ඉපදවන්නත් තියෙන ප්‍රමිත සංවර්ධනය කරන්නත් අවශ්‍ය මඟ පෙන්වීම ගන්න පුළුවන්. ඒක තමයි සංකල්පනාත්මක රාමුවේ මෙහෙවර වශයෙන් අපෙන් අහන්නේ. මේක කෙටි ප්‍රශ්නයක් විදිහට එන්න ඕන තැන. දැන් අපට විභාග ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න දෙකක් එන්න ඕන තැන් දෙකක් මම පහු කරගෙන ආවා. එකක් තමයි 95 අංක 15 දරන ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත ගැන අහන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රටේ ගිණුම් කරණය සම්බන්ධයෙන් වරලත් ගණක අධිකාරී ආයතනයට බලය පවරපු පනත තමයි 95 අංක 15 දරන ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත. මේක අවුරුද්දත් එක්ක පාඩම් කරගන්න. ඒ පනත හරහා අපි ඇති කරගත්ත කමිටු දෙක ගැන අහන්න පුළුවන්. මොකක්ද වරලත් ගණක අධිකාරී ආයතනයේ ඇති කරගත්ත කමිටු දෙක? ගිණුම් කරන ප්‍රමිත කමිටුව එකක්, දෙක ගිණුම් කරන හා විකරණ ප්‍රමිත අධීක්ෂණ කමිටුව. ඔය දෙක එතන පාඩම් කරගන්න ඕන. මේවා හිස්තම් පුරවන ප්‍රශ්නවල අපිට එන්න පුළුවන් තැනක්. ඊළඟ දේ තමයි මේ දැන් කතා කළ කරුණ. සංකල්පනාත්මක රාමුවේහි මෙහෙවර තුනක් තියෙනවා. දෙකක් ලියන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙවර පහක් විතර දීලා සංකල්පනාත්මක රාමුවෙහි මෙහෙවරක් වන්නේ හෝ නොවන්නේ වගේ උත්තරයක් අපෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කෙටි ප්‍රශ්න පත්‍රයේ. ඊළඟට යනවා ඒ වගේම ප්‍රශ්න හැදෙන්න තැනක්, හදපු තැනක් ඔයාගේ පාස් පේපර් පොත අරගෙන බැලුවොත් මේ කරුණෙන් ගොඩාක් ප්‍රශ්න හැදලා තිනවා මේ වන විට. මොනවද? ප්‍රයෝජනවත් මූල්‍ය තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ.
දැන් වරලත් ගණකාධිකාරී ආයතනය සංකල්පනාත්මක රාමුව කියලා ඒ සම්බන්ධව අපේ අර්ථකථනයන් ටිකක් දීලා තියෙනවා. එතෙන්දී අපේ මූල්‍ය තොරතුරු කියලා මේ අදහස් කරන්නේ ආයතනයක් විසින් සකස් කරන්නා වූ ගිණුම් වාර්තා. ප්‍රධානම වශයෙන් ගත්තම ආදායම් ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ආදී වශයෙන් තොරතුරු ප්‍රධානම වාර්තා. ඊට අමතරව ගිණුම් කරණයේ ශේෂ්ත්‍රයේ හරහා බිහිවන්නා වූ තවත් වාර්තාවන්තය අනුපාතවාදී දේවල් තියෙනවා. ඒ හැම දෙයකම ගුණාත්මක ගති ලක්ෂණ තිබිය යුතුයි කියලා කියනවා. දැන් මේ ගුණාත්මක ගති ලක්ෂණ ගැලීම් සටහන කාලින් කාලට වෙනස් වෙනවා. මේ තමයි පහුගිය අවුරුද්දේ ඉඳලා පහුගිය අවුරුද්ද නෙමෙයි 2019 මට මතක විදියට දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා ක්‍රියාත්මක වන්නා වූ ගුණාත්මක ගති ලක්ෂණ ගැලීම් වර්ගීකරණය. මේක තමයි මේ වන විට නිල වශයෙන් වරලත් ගණකාධිකාරී ආයතනයේ පිළිගත් ගුණාත්මක ගති ලක්ෂණ. මොකද්ද මේ ගුණාත්මක ගති ලක්ෂණ කියන්නේ? දැන් ගති ලක්ෂණ වර්ග දෙකක් අපිට ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්න පුළුවන්. ප්‍රමාණාත්මක ගති ලක්ෂණ සහ ගුණාත්මක ගති ලක්ෂණ. වාගේ බර උස පුංචි කාලේ නේද අර අම්මලත් එක්ක පොලිමේ ගියා වල මතකද දන්නේ නැහැ. ඉතින් අවුරුදු 3ක් වගේ වෙනකන් විතරනේ යන්නේ. ත්‍රිපෝෂ පැකට් එහෙම ගන්න ගිය කාලයක් නේද? ඔයාලගේ පවුල් වල නංගිලා වල්ලිලා ඉන්නවා. සමහර විට ඔයාලා දැන් නැන්දලා මාමල වෙලා ඇති. සමහරට මෙතන තාත්තලාත් අහගෙන ඇති. එයාලට අත්දැකීම් තියෙනවා නේද? අපි ගිය කාලේ මතක නැත්තුණත් අපේ ළමයි අපේ සහෝදර සහෝදරයන්ගේ ළමයි හරි අරගෙන ගිය කාලයක්. එතෙන්දී දරුවගේ උස බර බලනවා. ඒවා වෙන ප්‍රමාණාත්මකයි. බර පොඩ්ඩක් වැඩි වෙලාද අඩු වෙලාද කියලා පරීක්ෂා කිරීම. මෙතෙන්දී මේ අපි කතා කරන්නේ එවැනි ප්‍රමාණාත්මක ඒ කියන්නේ කිලෝ වලින් මීටර් වලින් ලීටර් වලින් කියන්න පුළුවන් දේවල් නෙමෙයි. ගුණාත්මක පැත්ත. අපිට තියෙනවා ගුණාත්මක ගති ලක්ෂණ. ඔයාලගෙත් තියෙනව නේද? ගුරුවරයා කියන විදියට වැඩ කරනවා. ගුරුවරයාගේ ලෙසන්ස් බලලා ඒකේ කියන්නා වූ හෝම්වර්ක් වෙලාවට WhatsApp කරනවා. ඒ ආදී වශයෙන් ගොඩාක් දේවල් තියෙනවා. දැන් මගේ ගෲප් එකේ ඉන්න මේ වීඩියෝ එක බලන මගේ හැම ගෝලෙක්ම වගේ හරිම සන්තෝසයි කියන්න නේද? දුන්න හෝම්වර්ක් ටික ඒ විදියටම කරලා WhatsApp කරලා නේද? මගෙන් උත්තර ටික චෙක් කරගෙන තියෙනවා. එතකොට මේ වීඩියෝ එක බලලා හැමෝම ඒක කරලා ඇති එක්කෙනෙක් දෙන්නෙක් විතරක් නේද කරලා නැතුව ඇති. ඇත්තටම හරි විල්ලැජ්ජයි හරි සන්තෝසයි කියන්න. ඔයාලගෙන් කීප දෙනයි මට හෝම්වර්ක් කරලා එවන්නේ. මේ විදිහට නම් ඇත්තටම ඔයාලා ඉගෙන ගනීද කියලා දැන් මට පන්ති කාමරයක වුණා නම් මේ තරම් ආදරණීය විදිහට මේ සම්බන්ධව කතා කරන්න වෙන්නේ නැහැ. ටිකක් දරුණු ගණේ වචන වලින් තමයි මම ඔයාලව ආමන්ත්‍රණය කරන්න හෝම්වර්ක් කරගෙන ආවේ නැත්නම්. නමුත් ඉතින් දැන් හිත රිදවන්න බැරි නිසා මෙහෙම කියනවා. ඉස්සරහට මේ දේ වෙන්න බෑ. පළවෙනි ටියුට් එක ඉවරයි. පළවෙනි ටියුට් එකට අදාළව හෝම්වර්ක් කීපයක්ම මම දීලා තියෙනවා ඔයාලට කරීමට. ඒවයින් උත්තර ලැබුණේ කීප දෙනෙක්ගෙන් පමණයි. අනිත් අය හැම එකක්ම ඉවර කරන්න ඕන. ඒ වගේම ඊළඟ කාරණය ටියුට් එක වතාවක් හදලා නම් මදි. මම මේ වීඩියෝ එකෙන් පසු ඊළඟට එවනවා ඔයාලට ලබා දෙනවා පළවෙනි ටියුට් එකේ ඉගෙන ගත්ත පාඩම් වලට අදාළ විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නත් කරලා අනිවාර්යයෙන්ම උසස් පෙළ විභාගයේ මේ අවුරුද්දේ පවත්වන කලින් සෑම පාඩමකට අදාළ වන්නා වූ විභාග ප්‍රශ්න 3 වතාවක්වත් කරන්න ඕන. පාස් පේපර්ස් 3 වතාවක්වත් කරන්න ඕන. මගේ ටියුට් ටිකත් 3-4 වතාවක්. මම නම් පන්ති කාමරේදී නම් කියන්නේ 5 වතාවක් හදන්න කියලා. අඩුම තරමේ වාත් 3 වතාවක්. ඒ කියන්නේ මේ ඔයා මගෙත් එක්ක ඉගෙන ගත්ත ගානක් මම මගේ වීඩියෝ එක බලමින් ඉගෙන ගන්න වාරය අමතක කරලා තව වාර 3ක් ඔයා තනියම හදන්න ඕන. එහෙම නැතුව නම් accounting වලින් ඉහළ රිසල්ට් එකක් ගන්න හිතන්න එපා. හරි දැන් අපි ගුණාත්මක ගති ලක්ෂණ ගැන කතා කර හිටියේ. ගුණාත්මක ගති ලක්ෂණ වලදී අපිට තියෙනවා අපේ චරිත ස්වභාවය වගේම ආයතනයක ගිණුම් තොරතුරු වලත් තියෙනවා මනින්න පුළුවන් ප්‍රධානම ගති ලක්ෂණ වර්ග දෙකක් බෙදීම් කරලා. මොනවද දෙක? එක මූලික ගුණාත්මක ගති ලක්ෂණ, දෙක වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ගති ලක්ෂණ. මූලිකවම අපට තිබිය යුතුයි අපේ ගිණුම් කරන තොරතුරු වල අදාළභාවය සහ විශ්වසනීය නියෝජනත්වය කියන ගුණාත්මක ගති ලක්ෂණ දෙක. අදාළභාවය හා විශ්වසනීය නියෝජනත්වය කියන ගුණාත්මක ගති ලක්ෂණ දෙක ආරක්ෂා වෙන්න නම්
අදාළ බවට තියෙන්න ඕන තව උපලක්ෂණයක් තමයි මොකද්ද? ප්‍රමාණාත්මක භාවය. අදාළ භාවයෙන් අදහස් කරන්නේ අවශ්‍ය තොරතුර අවශ්‍ය වෙලාවට අවශ්‍ය පුද්ගලයට ලබා දෙනවා කියන එක. හිතන්න බැංකුවකින් මම බැංකු ණයක් ගන්න ගියාම මම 2021 අවුරුද්ද ජනවාරි මාසේ යනවා බැංකු ණයක් ඉල්ලගෙන. බැංකුව මගින් අහනවා ආයතනයේ පසුගිය වර්ෂවල මූල්‍ය ප්‍රකාශනව ගෙනාවද කියලා. මම ඉදිරිපත් කරනවා 2000 අවුරුද්දේ සිට 2000 ඊළඟට 1999 98 97 96 අවුරුදු වල මූල්‍ය ප්‍රකාශන ගෙනත් දෙනවා. අන්න ඒක අදාළ තොරතුරු සම්පාදනය කිරීමක් වශයෙන් සලකන්නේ නැහැ. දැන් මම 2021 බැංකු ණයක් ලබා ගන්නේ 2020 අවුරුද්දේ සහ ඊට පැරණි අවුරුදු වල තොරතුරු ඉදිරිපත් කරලා නම් බැංකුවට අපි ගැන නියම අර්ථකථනයක් නියම රූපයක් මවා ගන්න බැහැ. මේ වන විට 2020ට වඩා තත්ත්වය වෙනස් වෙලා තියෙන බව බැංකුව හොඳ ආකාරව දන්නවා. ඒක මැන ගන්න නම් අපි අදාළ තොරතුරු දෙන්න ඕන. යාවත්කාලීන වූ තොරතුරු දෙන්න ඕන. ඒක තමයි මේ අදාළ තොරතුරු අදාළභාවය කියලා කියන්නේ. ඒ කියන්නේ අවශ්‍ය පුද්ගලයට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න ඕන. අපෙන් විකුණුම් ගැන තොරතුරු ඉල්ලුවොත් විකුණුම් සම්බන්ධ සියලුම තොරතුරු දෙන්න ඕන. ඒක ආරක්ෂා වෙන්න නම් ප්‍රමාණාත්මක භාවය කියන උපගුණාත්මක ලක්ෂණයක් තිබිය යුතුයි. ඒ කියන්නේ ප්‍රමාණාත්මක තොරතුරු දෙන්න ඕන. අපි සමහර තොරතුරු අත්හැරලා දුන්නොත් අන්න ප්‍රමාණාත්මක භාවය අපි අඩු කරලා දෙනවා. ඒ හිතන්නේ මෙහෙම ඔන්න අපේ ආයතනයට විරුද්ධව තිබෙනවා උසාවියෙන් ලැබුණු නියෝගයක්. 2022 අවුරුද්දේ ඉඳන් අපේ ව්‍යාපාරය තහනම් කරනවා. උසාවියෙන් අපට නියෝගයක් ලැබිලා තියෙනවා 2022 ජනවාරි 1 සිට අපගේ ව්‍යාපාරය පවත්වාගෙන යාම තහනම් කරලා උසාවි නියෝගයක්. දැන් ඒ අනුව අපිට 2022 පස්සේ බිස්නස් කරන්න බෑ. 21 පස්සේ බිස්නස් කරන්න බෑ. ඒක බැංකුවට ප්‍රකාශ නොකර ඒක සංගවලා අපේ ව්‍යාපාරයේ නමට අවුරුදු 5ක ලෝන් එකක් අපි බැංකුවෙන් ගත්තොත් බැංකුව දන්නේ නැත්නම් අපේ ව්‍යාපාරය තහනම් කළ ව්‍යාපාරයක් බව අන්න බැංකුව අපට විරුද්ධව උසාවි නියෝගයක් ලැබුණ බව දන්නව නම් කීයටවත් බැංක් ලෝන් දෙන්නේ නැහැනේ. බැංකු මැනේජර් අහනවනේ ඔයාගේ බිස්නස් එක මේ අවුරුදු විතරයි කරන්න පුළුවන්. තව අවුරුදු 5කට බිස්නස් ලෝන් එකක් මම කොහොමද දෙන්නේ? අන්න බැංක් මැනේජර් අපිට ලෝන් එක දෙනවද නැද්ද කියලා තීරණය කරනවා අර තොරතුරු අපි බැංකුවට ප්‍රකාශ කළා නම්. ප්‍රකාශ නොකළ නම් ලෝන් එක ලැබෙයි. අතීත ගිණුම් වාර්තා හොඳයි. ලාභ ලබලා තියෙනවා. බැංකුව සෑහීමකටපත් වෙ ලෝන් එක දෙනවා. නමුත් උසාවි නියෝගය ලැබුණ බව බැංකුවට ප්‍රකාශ කළොත් බැංකුවෙන් ඒ ලෝන් එක ගන්න බෑ. අන්න ආයතනයක් අපි සම්බන්ධව ආර්ථික තීරණය ගැනීම හෝ නොගැනීම තීරණය වෙනවා අපි ප්‍රකාශ කරන තම් කරුණු වාර්තා අනුව. ඒ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ප්‍රකාශ කළ ඒ කියන්නේ කිසිම තොරතුරක් ඒ අනුව එවැනි තොරතුරු සැඟවීමකින් තොරව සම්පූර්ණයෙන්ම ප්‍රකාශනයට පත් කළ යුතුයි කියලා මේ අදාළ බව කියන සංකල්පය හරහා අපට කියනවා. ඒ කියන්නේ අපිට දැන් වරලත් ගණකාධිකාරී ආයතන ගුණාත්මක ගති ලක්ෂණ කියලා මෙහෙම පෙන්눔 කරලා කියනවා අපට අපේ ඉදිරිපත් කරන වාර්තාවල අදාළ බව ආරක්ෂා කරගන්න. අදාළ බව ආරක්ෂා කරගන්න නම් ඔබට ප්‍රමාණාත්මකයි හැඟෙන. ඒ කියන්නේ අන් අයට දිය යුතුයි කියලා හැඟෙන සෑම තොරතුරක්ම කියන්න. ඒක තමයි අපිට මේ මඟ පෙන්වීම කරන්නේ. දෙවනි ගුණාත්මක ලක්ෂණය තමයි මූලිකම ගුණාත්මක ලක්ෂණ දෙකයි. මේක MCQ ප්‍රශ්න වල අහන තැන මූලික ගුණාත්මක ලක්ෂණ දෙක. විශ්වසනීය නියෝජනත්වය. ඒ කියන්නේ අපේ තොරතුරු ආයතනය පිළිබඳව නිවැරදිම කැඩපත බව අපි විසින් ආරක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ තොරතුරු බලන අය එක පරිශීලනය කරන අය අපේ තොරතුරු වලින් ආයතනය පිළිබඳ නියම පින්තූරය මවා ගන්නවා නියම වැටහීම ගන්නවා කියලා අපි වග බලා ගන්න ඕන. විශ්වසනීය නියෝජනත්වයේ තියෙන්න නම් උපකරණ තියෙන්න ඕන තුනක්. මොනවද? සම්පූර්ණ භාවය. ඒ කියන්නේ අසම්පූර්ණ තොරතුරු දෙන්න බෑ. අවුරුද්දක ගිණුම් ඉල්ලුවම මාස 9ක ගිණුම් තියෙනවා ඒ ටික දෙන්න ඒක අසම්පූර්ණ භාවයෙන් තොරවීම. අපට තේ සමාගමක තියෙනවා ලාභ ලබන වස්තු දෙකක් සහ පාඩු ලබන එක තේ යායක්. අපි බැංකුවට ඉදිරිපත් කරනවා ලාභ ලබන ආයතන දෙකේ ගිණුම් වාර්තා පමණ අර පාඩු ලබන ආයතනයේ ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්නේ නැහැ. අන්න සම්පූර්ණ නැහැ අපේ තොරතුරු. දැන් ලාභ ලබන ආයතන දෙකේම ලාභය අවුරුද්දකට මිලියන 10යි.
හැබැයි පාඩු ලබන ආයතනයේ අලාභය විතරක් මිලියන 20ක්. අපි මිලියන 20 අලාභය බැංකුවට පෙන්වන්නේ නැහැ. මිලියන 10 ලාභය විතරක් බැංකුවට පෙන්වනවා. ඒකට බැංකුව හිතනවා අපේ ආයතන ලාභ ලබන ආයතනයක් කියලා. හැබැයි අපේ මිලියන 10ක ලාභයට අනිත් වත්තේ අලාභයේ මිලියන 20 එකතු වුණාම ශුද්ධ අලාභය මිලියන 10ක් වෙනවා නේද? ඒ නිසා අපට වාසිදායක තොරතුරු විතරක් ඉදිරිපත් කරලා වාසිදායක තොරතුරු ඉදිරිපත් නොකළොත් අන්න අපි විශ්වාසය කඩ කළා. අපේ ආයතනය ගැන අපේ බැංකුව මවා ගන්න චිත්‍රය අපි වෙනස් කළා. ඒ ඇයි සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් නොකළ නිසා. ඒ වගේමයි විශ්වසනීය නියෝජනත්වය ආරක්ෂා වෙන්න නම් තව උපගුණාංගයක් තියෙන්න ඕන. මොකද්ද? මධ්‍යස්ථ වෙන්න ඕන. ඒ කියන්නේ සෑම අන්තයක්ම ආරක්ෂා කරගන්න. මේ කියන්නේ උදාහරණයක් මෙහෙම හිතුවොත් ආයතනයක අයිතිකරුවෝ කැමති නැහැ එකවුන්ටන්ට් ලාභය වැඩි කරලා පෙන්වනවට. ඒ කියන්නේ එකවුන්ටන්ට් සමහර අයිතිකරුවෝ කියන්නේ ලබන ලාභය ඉලක්කම් වලින් අඩු කරලා පෙන්වන්න කියලා. ඒ කියන්නේ ආයතනය අලාභ ලබන තත්ත්වයට පත් කරන්න කියන එක නෙවෙයි. අයිතිකරුවෝ දන්නවා ආයතනයේ ඇත්ත ලාභය. අපි හිතමු ඇත්තම ලාභය මිලියන 80යි. මිලියන 80ක ලාභයක් අවුරුද්දකට ලබලා තියෙනවා. ඒක අයිතිකරුගේ පොකට් එකට යනවනේ. අයිතිකරුවෝ accountant කියනවා මිලියන 80ක ලාභයක් ගිණුමෙන් පෙන්වන්න එපා. සත්‍ය වශයෙන් ලාභ උපයනවා. ගිණුමේ මොකද කරන්නේ? ආදායම අඩු කරලා තව වියදම් වැඩි කරලා අර මිලියන 80ක ලාභය වෙනුවට ගිණුමට ගන්නවා ලක්ෂ 20ක ලාභයක්. අන්න මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන්නේ නැහැ account. ඒ අය අයිතිකරුවෝ සතුටු කරන්නේ. ඇයි අයිතිකරුවෝ එහෙම කරන්න කියන්නේ? ආදායම් බදු ගෙවන්න සිදුවන නිසා. අඩු ආදායම් බද්දක් ගෙවන්න යාළ බොරු ලාභයක් පෙන්වනවා. අඩු ලාභයක් පෙන්වනවා. ඒක ගිණුමේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කර නොගැනීම. අපක්ෂපාතීත්වය වෙන්න කියන්නේ ඒක නේද? රජය පැත්තෙනුත් අපක්ෂපාතී වෙන්න ඕන. රජයට නියම ලාභය පෙන්වනවා. එතකොට රජයේ නියම බද්ද අය කරනවා. ඒක අයිතිකරුටත් ඉතින් සාධාරණ රටේ තියෙන නීති අනුව බදු ගෙවුව මේ නිසා අපි හදන ගිණුම් වලදී මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගෙන ගිණුම හදන්න කියලා අපිට කියනවා. ඒ වගේමයි වැරදි වරින් තොරවීම. ඉතින් අපි සමහර වැරදි හරහා අපේ ලාභ අඩු වැඩි වෙනවා නම් ඒකෙන් අපේ ආයතනයේ නියම ප්‍රතිරූපේ තවත් කෙනෙකුට මවා ගන්න බැහැනේ. අපි ගිණුම් සම්බන්ධව දැනුම අඩු පුද්ගලයෙක් තමයි යොදාගන්නේ ගිණුම හදන්න. ඒ පුද්ගලයා මොකද කරන්නේ? අර ණයට විකුණපු දේවල් පොත්වල ලියන්නේ නැහැ. මුදල් ලැබුණේ නැහනේ. සල්ලි ලැබුණොත් විතරයි අපි ආදායම් ගන්න ඕන කියලා හිවගේ හිතලා අපි හිතමු ණයට බඩු විකුණනවා, භාණ්ඩ විශාල වශයෙන් විකුණනවා. මේ විකුණුම් ආදායම පොත්වලට ගත්තේ නැහැ. ඒක ගිණුම් කරන්නේදී අපි සිදු කරපු වරදක්. ඒ වරදත් එක්කම ගිණුම හැදුවම ලාභයක් ලැබලා තියෙනවා. අයිතිකරුවන්ට ගානකුත් නැහැ. ඉතින් ලබන ලාභය දෛනිකව එයා ලබන ආදායම ගෙදර අරගෙන ගියා. ඒ නිසා මෙතන හොරකමක් වෙන්න බෑ නේද කියලා අයිතිකරුට පොත්වල පෙන්වන ලාභය අඩු වුණාට වැඩි වුණාට ගැටලුවක් නැහැ. උපයපු සල්ලි ටික එයා ගෙදර අරන් ගියේ නිසා. නමුත් වැරදි සහිත දෝෂ සහිත ගිණුමක් හැදුවොත් මොකද වෙන්නේ? අපේ ආයතනය ගැන ඇල්මක් දක්වන පාර්ශවයන්ට අපේ ආයතනය ගැන විශ්වාසයෙන් යුතුව අපේ ආයතන නිවැරදි පිටුරේ මවා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නම් මූලික ගුණාත්මක ගති ලක්ෂණ දෙකක් අපි රැකගත යුතුයි. මොකද්ද? ඒක අදාළ බව, දෙක මොකද්ද? විශ්වසනීය නියෝජනත්වය. ඊළඟට මේ මූලික ගුණාත්මක ගති ලක්ෂණ තවදුරටත් පෝෂණය කරන්න, තවදුරටත් අපේ ගිණුම් වල තියෙන ගති ලක්ෂණ, ගුණාත්මක ගති ලක්ෂණ වැඩි කරන්න, වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ගති ලක්ෂණ කියලා හතරක් හඳුන්වා දීලා තියෙනවා. එක තමයි සංසන්දනාත්මක භාවය. ඒ කියන්නේ සංසන්දනය කළ හැකි වෙන්න ඕන. අපේ මේ අවුරුද්ද 2021 අවුරුද්දේ ගිණුම 20 අවුරුද්දේ 19 අවුරුද්දේ ගිණුම සමග සංසන්දනය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේමයි අපේ ආයතනයේ ගිණුමත් අපේ වගේම ව්‍යාපාර කරන තරඟකාරී ආයතන අනිකුත් ආයතන ගිණුම් සමග සංසන්දනය කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වෙන්න නම් අපි ඒකාකාරී බව ආරක්ෂා කරගන්න ඕන. ඒ කියන්නේ මෙහෙම කතාවක්. දැන් අපිට ඇතම් දැන් මම අර කලින් කිව්වා වගේ තොගේ කතා කළොත් තොගය අපේ ගබඩාව ඉතුරු වෙලා තියෙන තොගය කොපමණ වටිනවද කියලා පොතට ගන්න වටිනාකම මයින ක්‍රම දෙකක් තියෙනවා. දැන් උදාහරණයක් මෙහෙම ඔයා දන්න උදාහරණයක් කියමුකෝ. ශරීර උෂ්ණත්වය මනින්න භාවිතා කරන මිනුම් මේකක දෙකක් තියෙනවනේ. ෆැරන්හයිට් සෙල්සියස්. ෆැරන්හයිට් වලින් කිව්වොත් උෂ්ණත්වය එක ගාණක් කියන්නේ, සෙල්සියස් වලින් කිව්වොත් එක ගාණක් කියන්නේ. දැන් අපි එක
වතාවකදී උණ පරීක්ෂා කරලා ෆැරන්හයිට් වලින් කියනවා මෙන්න මෙච්චර 33යි කියලා. සෙල්සියස් වලින් කිව්වට පස්සේ ඊට වඩා වෙනස් වගයක් එන්නේ. අන්න එතකොට තොරතුරු ගන්න අයට අපි බලමු මෙෂර්මන්ට් යුනිට් එක කියන්නේ අපි ගත්තේ ෆැරන්හයිට්ද සෙල්සියස්ද නොකිය අපි කියනවා 35යි 70යි ආදී වශයෙන්. අන්න එතෙන්දී අපෙන් තොරතුරු ගත්ත අය නොමග යන්න පුළුවන්. කෙනෙක්ගෙන් අපේට ගමනක් යන්න ගියාම වයසක 100 කෙනෙක්ගෙන් අපි අහනවා කොළඹ ඉඳලා මාවනල්ලට දුර කීයද කියලා. එයා කියනවා 70ක්ම මෙච්චරයි කියලා. තරුණ කෙනෙක්ගෙන් අහුවොත් එයා කියනවා කිලෝමීටර්ස් මෙච්චරයි කියලා. හැබැයි අපි මෙහෙම දුර කීයද? 32ක් වගේ. 32ක් වගේ කොහොමත් බලන්න ඕන මේ 32 කියන්නේ කිලෝමීටර්ද නැත්නම් සතපුම්ද කියලා. අන්න ඒ වගේ. දැන් ඒ කියන්නේ යුනිට් දෙකෙන් මේ මෙෂර්මන්ට් යුනිට් දෙකෙන් එන්නේ උත්තර දෙකක්. අගයන් දෙකක්. නමුත් අපේ ගිණුම් වලටත් අන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා යොදාගෙන එන. තොගේ මනින්න ක්‍රම දෙකක් තියෙනවා. හැබැයි මේ ක්‍රම දෙකෙන් එන්නේ උත්තර දෙකක්. එහෙම වුණොත් එක අවුරුද්දක එක ක්‍රමයකින් තොගය මනිනවා. තවත් අවුරුද්දක තවත් දෙවනි ක්‍රමයෙන් තොගය මනිනවා. එතකොට අපි අවුරුදු දෙකේ තොගය පිළිබඳව සංසන්දනය කරගන්න බෑ. මොකද එක මෙෂර්මන්ට් යුනිට් එකක් සෑම අවුරුද්දකම පාවිච්චි නොකළ නිසා. අන්න සංසන්දනය කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි පාවිච්චි කරන මෙෂර්මන්ට් යුනිට් එක හැම අවුරුද්දම සමානව එකම දේ පාවිච්චි කරන්න ඕනේ. ඒකාකාරී වෙන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය දැන් ඔයාලගේ වගේ අලුත් ප්‍රවණතාවය අපි ටිකක් ඒකාකාරී සංකල්ප වලින් මිදෙමු නේද? සාම්ප්‍රදායික ක්‍රම වලට බැහැරලා අපි විවිධත්වය හොයමු. එකවුන්ටිං වල එහෙම කරන්න බෑ. විවිධත්වයකට කියලා හිතලා එක අවුරුද්දක තොගය මනිනවා අයිතම් ක්‍රමයට, තව අවුරුද්දක තොගය මනිනවා කාණ්ඩ ක්‍රමයට, ආය යනවා අයිතම්. එහෙම බෑ. නැත්නම් වත්කම් ෂෙයා කරන්න අපට ක්‍රම කිහිපයක් තියෙනවා. නීත්‍ය අනුකූල ක්‍රම කිහිපයක් තියෙනවා දේපල ෂෙයා කරන්න පුළුවන්. එකක් සරල මාර්ග ක්‍රමය. තව එකක් හීනවන ක්‍රමය. තව තියෙනවා ක්‍රම කිහිපයක් තියෙනවා ගිණුම් කරන ප්‍රමිතිය. නමුත් අපි උසස් පෙළ ඉගෙන ගන්නවා ඔය ප්‍රධාන ක්‍රම දෙක. ඒක අවුරුද්දක වත්කම් ෂෙයා කරනවා සරල මාර්ග ක්‍රමයට, ඊළඟ අවුරුද්දේ හීනවන ක්‍රමයට, ආය අවුරුද්දකට පස්සේ ආය සරල මාර්ග ක්‍රමයට. එහෙම ගියාම අපේ දේපල සම්බන්ධයෙන් සංසන්දනය කළ හැකි වන්නේ නැහැ. මොකද ඒ ක්‍රම වලින් එන උත්තර ශ්‍රේය ප්‍රමාණ වෙනස් වන නිසා. ඒ නිසා අපට කියනවා සංකල්පනාත්මක රාමුවේදී අපේ ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ දියුණු කරන්න නම් සංසන්දනාත්මක භාවය ආරක්ෂා කරගන්න. එහෙම වෙන්න නම් අපි ඒකාකාරී මට්ටමක හැම අවුරුද්දකම එක හා සමානව ගිණුම් කටයුතු සඳහා සංකල්ප යොදා ගන්න කියලා. දෙවනි වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ගති ලක්ෂණය තමයි සත්‍යාපනය කළ හැකි බව. ඒ කියන්නේ බොරුවක් නොවන බව ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. සත්‍යාපනය කළ හැකි බව. අපේ ආයතනයේ අවුරුද්දක විකුණුම් ආදායම පෙන්වනවා ආදායම් ප්‍රකාශනය. අපි හදන ආදායම් ප්‍රකාශනයෙන් තමයි අවුරුද්දේ ලාභය හෝ අලාභය ගණනය කරන්නේ. ඒකේ උඩීම පටන් ගන්නවා විකුණුම් ආදායම මෙපමණයි කියලා. ඒක අපිට හිතන ඉලක්කමක් ලියන්න බෑ. විකුණුම් ආදායම ගත්තේ කොහෙන්ද? ඒක ඔප්පු කරන්න පුළුවන් වෙනවා. දැන් ඒක ගැන ඔයාලට පොඩි වැටහීමක් තියෙනවා. අපේ වාර්ෂික විකුණුම් ආදායම නැත්තම් කිසියම් කාලයක් අවසානයේ විකුණුම් ආදායම කොපමණද කියලා ගන්න පුළුවන් තැන් දෙකකින්. එකක් තමයි විකුණුම් ජර්නලය, අනිත් එක තමයි මුදල් ලැබීම් ජර්නලය. කොහොමද මම එහෙම කිව්වේ? විකුණුම් ජර්නලය කියන්නේ මොකද්ද? කිසියම් කාල පරිච්ඡේදයක ණයට විකුණුම් ලියන තැන. විකුණුම් ජර්නලයේ එකතුව ගත්තොත් අපට එතනින් ගන්න පුළුවන් මොනවද? ඒ කාල පරිච්ඡේදයේ ණයට විකුණුම් ආදායම. මුදල් ලැබීම් ජර්නලයේ අපි මීට කලින් වීඩියෝ එක ඉගෙන ගත්තා මුදල් ලැබීම් ජර්නලය. ඒකේ විශ්ලේෂණ තීරු තිබුණා. ඒක එකක් මොකක්ද තිබුණේ? අත්පිට විකුණුම් ආදායම ලියන විශ්ලේෂණ තීරුව. අන්න අත්පිට විකුණුම් ආදායම තියෙන විශ්ලේෂණ තීරුව එකතුවෙන් ගන්නවා. අත්පිට විකුණුම් ආදායම විකුණුම් ජර්නලයෙන් ගන්නවා. ණයට විකුණුම් ආදායම. ඒ දෙක එකතුව තමයි තියෙන උන ආදාය ප්‍රකාශනයේ විකුණුම් වශයෙන්. එතකොට අපිට හිතන උත්තරයක් අපිට වැරදි උත්තරයක් ලිව්වොත් අපිට ඒක ඔප්පු කරන්න බෑ කොහොමද සිදු වුනේ කියලා. අර එකට එකක් සම්බන්ධ ලින්ක් එකක් තියෙන නිසා අපි මම පොඩි උදාහරණයක් කියුවේ. මේක ඉතාමත් ප්‍රාථමික උදාහරණයක්. නමුත් අපි ඇඩ්වාන්ස් ලෙවල් වලින් පස්සුව වර්ලක් ගණකාධිකරණ ඉගෙන ගන්නවා නම් සත්‍යාපනය කළ හැකි බව කියන සංකල්පය ගැන කතා කරද්දී මේ ගුණාත්මක ගති ලක්ෂණ ගැන කතා කරද්දී මේ සම්බන්ධව ගොඩාක් උදාහරණ වලට ඔයාලගේ ඉස්සරහට ඉගෙන ගන්න උගන්වන ගුරුවරු කියලා දෙයි සස්පලින් පසුව. ඊළඟ වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ගති ලක්ෂණය තමයි යාවත් කාලීන භාවය.
ඒ කියන්නේ කාලයට අනුරූපී. ඒක අර මම කලිනුත් කිව්වා වගේ කතාවක්මයි. යාමත් කාලෙ වෙන්න ඕන. කාලානුරූපී වෙන්න ඕන. ඒ කියන්නේ කාලයට ගැලපෙන තොරතුරු සම්පූර්ණයෙන්ම දීලා තියෙන්න ඕන. 2020 අවුරුද්දේ ලෝන් එකක් ඉල්ලන්න ගිය කෙනෙකු 2000 අවුරුද්දේ ගිණුම් තොරතුරු දුන්නට හරියන්නේ නැහැ. අදට ගැලපෙන වර්තමාන තොරතුරු දෙන්න ඕන. ඒ කියන්නේ වර්තමාන සියලුම තොරතුරු ටික අපේ පොත්වල ගිණුම් වාර්තාවල පෙන්වුම් කරන්න ඕන. අන්තිම එක අවබෝධ කරගත හැකි බව. කිසිම ගුණාත්මක ගති ලක්ෂණයක් තිබුණත් වැඩක් නෑ. අවබෝධ කරගන්න බැරි නම්. දැන් අපේ ගිණුම් වාර්තා පරිශීලනය කරන හැමෝටම උසස් ගිණුම් කරන දැනුමක් නෑනේ. ඔයාට මට සාමාන්‍ය ගිණුම් කරන දැනුමක් තිබුණත් අපි හිතමු අන්න අපේ ව්‍යාපාරය සමග සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා වෛද්‍යවරයෙක්. එහෙම නැත්නම් ඉංජිනේරුවරයෙක්. එයා සාමාන්‍ය පෙළටවත් කොමර්ස් කරපු කෙනෙක් නෙමෙයි. එයා කවදාවත් ගිණුම් කරණය ගැන දන්න කෙනෙක් නෙමෙයි. ඒ පුද්ගලයට අපේ ආදායම් ප්‍රකාශනය සංකීර්ණව ඉදිරිපත් කළොත් ඒකෙන් කෙරෙන්න මොකක්ද කියලාවත් එයාට වැටහීමක් නැති විදියට අපි මහා විස්තරාත්මක හැරේ ටිකක් දාලා ගිණුමක් හදලා පෙන්නුවොත් මේක තමයි බොස් අපේ අවුරුද්ද ගිණුම කියලා. මොකද වෙන්නේ? මේ පුද්ගලයා ව්‍යාපාරය කරක පැත්තකට දාලා එක්ක කොමර්ස් කරන්නේ නැත්නම් ව්‍යාපාරය වහලා දායි. මේ ගිණුම තේරුම් ගන්න බෑ. මොකද්ද මේ ලේඛන වලින් කියන්නේ කියලා මට තේරුම් ගන්න බෑ. මම මේ බිස්නස් නොදන්න බිස්නස් කරන්නේ නැහැ කියලා දාන්න ගහන්න පුළුවන්. අන්න අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. සෑම දැනුම් මට්ටමකම ඉන්න. ඒ කියන්නේ ඉතින් මොළපති අකුරු බැරි කාටද තේරුම් ගන්න පුළුවන් විදිහට අපිට හදන්න බෑ. මම කියන්නේ ගිණුම් සම්බන්ධව අදහසක් ගන්න පුළුවන් මට්ටමක ඉන්න පුද්ගලයෙකුට ආයතනයකට තේරුම් ගත හැකි වන ආකාරයට, ඒ කියන්නේ අවබෝධ කරගන්න පුළුවන් වන ආකාරයට පුළුවන් තරමක් සරල කරලා මූල්‍ය වාර්තා ඉදිරිපත් කරන්න කියලා කියනවා. එහෙනම් ගුණාත්මක ගති ලක්ෂණ වර්ග දෙකකට කැඩෙනවා. මූලික දෙක මොකද්ද? වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ගති ලක්ෂණ. ඒ සම්බන්ධව ඔයාලා ස්කූල් ටීචර්ගෙන් සමහරට ලොකු නෝට් එකක් අරගෙන ඇති. නැත්නම් ඔයා මීට පෙර ඇකවුන්ටින් ක්ලාස් වලට ගියා නම් ඒ සර් පිට 3-4ක දිග නෝට්ස් දීලා ඇති. බොහොම හොඳයි. ඒව පරිස්සම් කරලා තියාගන්න. නමුත් ඒව විස්තර කරන්න නම් අපිට එන්නේ නෑ විභාගෙදී. අපිට එන්නේ MCQ ප්‍රශ්නකට ගොඩ දා ගන්න අවශ්‍යතාව මේ නෝට් එකක් නම් මේක හොඳටම ප්‍රමාණවත් සහ මම පැහැදිලි කරපු ටික ඔළුවට අරගෙන පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න ඒ ඇති. හරි එහෙනම් මම ඊළඟ වීඩියෝ එකෙන් පොදු පරමාර්ථ මූල ප්‍රකාශනවල ගුණාංග සම්බන්ධව පැහැදිලි කිරීම කරන්නම්.